ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අපිට තවත් අංගහරු ආදාවක් සංකල්ප සහ යථාර්ථ පැරණි බෞද්ධ චින්තාවේ සඳහන් සංකල්ප සහ යථාර්ථ ගැන අපිට සාකච්ඡා කරන්න. ඉතින් අපි එදා සාකච්ඡාව වෙන හිටපු තැන ඉඳලා නතර කරපු තැන ඉඳලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ සඳහා පොත කියවීම ඉදිරිපත් කරන විදිහට චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය. පිටුව අංක 79 පරිච්ඡේදය 9 තාර්කික අපෝහවාදී ආකල්පයේ සීමාව. ඒක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ තාර්කික අපෝහවාදී සංකල්පයේ ආකල්පයේ සීමාව. Limitations of the dialectic approach. ද්වේතාවයේ පිළිබඳව දෙකක ගැටීම පිළිබඳව ධ්‍යාන ඝටනාව පිළිබඳව තියෙන මූල ධර්මයේ තියෙන සීමාකාරී සාධක. මුල් බුදු සමය තුල ශූන්‍යතාව පිළිබඳ දක්වන ලද ආකල්පය හෙළි කරන චූල ශුන්්‍යත සූත්‍රය ඇසුරෙන් අපෝහවාදියාටද පාඩමක් උගත හැකිය. බෞද්ධ චින්තාවේ ඉතිහාසයේ විමසන්නෙකුට සංකල්ප පුපුරවා හැරීමේ අපෝහවාදී නිපුණතාව තුල අනතුරක්ද සැඟවී තිබිය හැකි බවට සාධක ඇත. අපෝහවාදියෙක් ඇතැම් විට බුද්ධියේ අතිදහවණෙන් තමාවට ඇති සියලු සංකල්ප සහ මතවාද අවඥා සහිතව සිද්ධ බිඳ දැමීමට පෙළඹිය හැකිය. සියලු ආචාර ධර්ම තර්කයේ තුලින්ම ප්‍රතික්ෂේප කර තමා සත්‍ය වෙත ළඟා වී ඇතැයි මති භ්‍රමයක අතරමං වීමටද ඉඩ ඇත. අපෝහක වාම්මාලා ගොන්නක තම සංශයවාදී පැස්බර හිස සංගවාගෙන මන්ද බුද්ධික පුහුදුනන්ගේ සංකල්ප වලින් මිදී යාමේ අසාර්ථක ප්‍රයත්නයක්ද දැරිය හැකිය. එවැනි පණ්ඩිතමානීහු තම හිස මෑත් කරගත් විගස හෝ ඊට කලින්ම ඒ සංකල්පවල හොල්මන් වලට ගොදුරු වෙති. ඒ මක්නිසාද යත් විමුක්ත මුනිවරයා පිළිබඳව සැකෙවින් ඉහත දැක් වූ විරුද්ධාභාස ඒ බුද්ධිවාදීන් පිළිබඳව සත්‍ය නොවන හේිනි. සත්‍යාන්වේෂණයෙහිලා හුදෙක් භාෂාව හා තර්කයම නොපොහොනා බව අවබෝධ කරගත යුත්තේ බුද්ධිවාදී හැංගිමුත්තන් ක්‍රීඩාවක් සඳහා නොව තමා තුල හා තමා අවට ඇති අත්දැකීම් රටාවේ දුර්වල තැන් ගැන දැනුවත් වීමටය. එබැවින් සංකල්ප පුපුරවා හැරීමේ තම ප්‍රයත්නයේදී අපෝහවාදියාට ඒ සංකල්පයම උපයෝගී කර ගැනීමට සිදුවන බව වටහා ගත යුතුව ඇත. මේ සිතිවිල්ලම නිහතමානීව තමා අත ළඟම ඇති උපකරණ වලින් සංකල්ප සමතික්‍රමණය කිරීමට ඔහුව උනන්දු කරවිය යුතුය. සිහිනයකින් අවදි වූ පසු එහි අසත්‍ය බව අවබෝධ වන නමුතු අත්දැකීමක් වශයෙන් එහි සාපේක්ෂ සත්‍යතාවක් ඇත. එමෙන්ම සංකල්ප තුළ ඇති මුලා කරවන ස්වභාවයම අත්දැකීමක් බැවින් එය නොතකා හැරිය නොහැකිය. අපව මුලා කරවීමේ විෂම ශක්තියක් සංකල්ප තුළ ගැබ්ව ඇතත් ඒවා වෙත දොස් පැවරිය නොහැක්කේ ඒ සංකල්ප හුදෙක් අප තුළ ඇති තණ්හා මාන දිට්ඨිවල වාස්තවික ප්‍රක්ෂේපණ පමණක්ම බැවිනි. මේ නිසා අන්තිම පරිච්ඡේදයෙන් සලකන කල සංකල්ප ඒවා ඇතිවන තැනින්ම පළවා හැරීමට සිදුවේ. තවද බිඳ දැමීම වෙනුවට ඒවා පූර්ණ අවබෝධය තුළින් සමතික්‍රමණය කළ යුතුය ඇත. හුදු බුද්ධිමය මට්ටමින් සංකල්ප දුරු කිරීමේ තැත නිමක් නැති චින්තන ප්‍රතිග්‍රමණයකට මග බාදන අයුරු බුදුරදුන් හා දීඝනක පරිබ්‍රාජකයා අතර ඇති වූ පහත සඳහන් සංවාදයෙන් හෙළිවේ. භවත් ගෞතමේනි සියල්ල මට නොරුස්නේය යන මෙවැනි වාදයක් මෙවැනි දෘෂ්ටියක් ඇත්තෙක් වෙමි. අග්ගිවෙස්සන ඔබගේ යම් ඒ සියල්ල මට නොරුස්නේ යන දෘෂ්ටියක් ඇද්ද ඒ දෘෂ්ටියත් ඔබට නොරුස්නේද? ඉදින් බවත් ගෞතමේනි ඒ දෘෂ්ටිය මට රුස්නේ වේ නම් එයද එසේම වන්නේය. එයද එසේම වන්නේය. අග්ගිවෙස්සන ලෝකේ යම් කෙනෙක් එයද එසේම වන්නේය. එයද එසේම වන්නේය කියත් නමුත්
ඒ දෘෂ්ටිය නොහරිද්ද? අනෙක් දෘෂ්ටියක් අල්ලා ගනිද්ද? එබඳු අයම ඊ타මත්ම වැඩිය. අනික් දෘෂ්ටියක් අල්ලා නොගනිද්ද වෙන්න ඕනේ. අල්ලා ගන්න දෘෂ්ටිය නොහරිද්ද අනික් දෘෂ්ටියක් අල්ලා එබඳු අයම ඒ කියන්නේ අර අතහරින අය වැඩි කියලා. කල්ලා එකක් ගන්නවා. එහෙත් ලෝකයේ යම් කෙනෙක් එයද එසේම වන්නේය කියමින් ඒ දෘෂ්ටියද අතහරිද්ද අනිත් දෘෂ්ටියක් අල්ලා නොගනිද්ද එබඳු අය ඊ타මත්ම අඩුය. අග්ගි වෙස්සන සියල්ල මට රුස්නේ යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගත් ඇතැම් මහාන බමුණෙක් ඇත. අග්ගි වෙස්සන සියල්ල මට නොරුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගත් මහාන බමුණෝද ඇත. එහිලා අග්ගි වෙස්සන සියල්ල මට රුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගත් යම් මහාන බමුණෝ වෙද්ද ඔවුන්ගේ මේ දෘෂ්ටි ඇලීමට සමීපය, බැඳීමට සමීපය, වෙසෙසින් තුටුවීමට සමීපය, වෙලී සිටීමට සමීපය, අල්ලා ගැනීමට සමීපය. එහිලා අග්ගි වෙස්සන සියල්ල මට නොරුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගත් යම් මහාන බමුණෝ වෙද්ද ඔවුන්ගේ මේ දෘෂ්ටිය නොඇලීමට සමීපය, නොබැඳීමට සමීපය, වෙසෙසින් තුටු නොවීමට සමීපය, නොවේලී සිටීමට සමීපය, අල්ලා නොගැනීමට සමීපය. බුදුරදුන් මෙසේ වදාළ කල්හි දීඝනක පරිබ්‍රාජකයා මෙසේ කීය. භවත් ගෞතමයෝ මගේ දෘෂ්ටිය හුවා දක්වති. භවත් ගෞතමයෝ මගේ දෘෂ්ටිය ඉහළින්ම හුවා දක්වති. එහෙත් එසේ නොවන බව ඔහුට ඒත්තු ගියේ බුදුරදුන් අනුතුරුව වදාළ පහත සඳහන් විග්‍රහයෙන් පසුවය. එහිලා අග්ගි වෙස්සන යම් මහාන බමුණු කෙනෙක් මට ඇතැම් දෘෂ්ටියක් රුස්නේය, ඇතැම් දෘෂ්ටියක් නොරුස්නේයයි මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගත්තහුද ඔවුන්ගේ රුස්නේ යන යම් දෘෂ්ටියක් වේද එය ඇලීමට සමීපය, බැඳීමට සමීපය, වෙසෙසින් තුටු වීමට සමීපය, වෙලී සිටීමට සමීපය. ඔවුන්ගේ නොරුස්නේ යන දෘෂ්ටියක් වේද යම් දෘෂ්ටියක් වේද එය නොඇලීමට සමීපය, නොබැඳීමට සමීපය, වෙසෙසින් තුටු නොවීමට සමීපය, නොවේලී සිටීමට සමීපය. එහිලා අග්ගි වෙස්සන යම් ඒ මහාන බමුණු කෙනෙක් සියල්ල මට රුස්නේ යන මේ වාදය මේ දෘෂ්ටිය ගත්තහුද ඔවුන් අතුරෙන් නුවණැති පුජ්‍යලෙක් මෙසේ සලකා බලයි. මාගේ යම් සියල්ල මට රුස්නේය, මාගේ යම් සියල්ල මට රුස්නේය යන ඒ දෘෂ්ටියක් වේද ඉදින් මම මේ දෘෂ්ටිය දැඩිව පරාමර්ශනය කොට එයට ඇතුළුව මෙයම සත්‍යය අන් සියල්ල හිස්යයි ව්‍යවහාර කරන්නෙම් නම් යම් මේ මහාන බමුණෙක් සියල්ල මට නොරුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගෙන ඇද්ද යම් මහාන බමුණෙක් ඇතම් දෘෂ්ටියක් මට රුස්නේය ඇතම් දෘෂ්ටියක් මට නොරුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගෙන ඇද්ද මේ දෙදෙනාම සමග කලහයක් වන්නේය. මෙසේ කලහයක් ඇති කලෙහි විවාදයක් වෙයි. විවාදයක් ඇති කලෙහි බලාපොරොත්තු කඩවීමක් වෙයි. බලාපොරොත්තු කඩවීමක් ඇති කලෙහි වෙහෙසක් වෙයි. මෙසේ ඔහු කලහයද විවාදයද බලාපොරොත්තු කඩවීමද වෙහෙසද තමා තුළින් දකිමින් ඒ දෘෂ්ටියද අතහරි. අනෙත් දෘෂ්ටියක් අල්ලා නොගනී. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ හැර දැමීම වෙයි. එහිලා අග්ගි වෙස්සන යම් ඒ මහාන බමුණු කෙනෙක් සියල්ල මට නොරුස්නේය යන මේ වාදය මේ දෘෂ්ටිය ගත්තහුද ඔවුන් අතුරෙන් නුවණැති පුරුෂයෙක් මෙසේ සලකා බලයි. මාගේ යම් සියල්ල මට නොරුස්නේය යන ඒ දෘෂ්ටියක් වේද ඉදින් මා ඒ දෘෂ්ටිය දැඩිව පරාමර්ශනය කොට එයට ඇතුළුව මෙයම සත්‍යය අන් සියල්ල හිස්යයි ව්‍යවහාර කරන්නෙම් නම් මට දෙදෙනෙකු සමග කලහයක් වන්නේය. යම් මේ මහාන බමුණෙක් සියල්ල මට රුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගෙන ඇද්ද යම් මේ මහාන බමුණෙක් ඇතම් දෘෂ්ටියක් මට රුස්නේය ඇතම් දෘෂ්ටියක් නොරුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගෙන ඇද්ද මේ දෙදෙනා සමගම මට කලහයක් වන්නේය. මෙසේ කලහයක් ඇති කලෙහි විවාදයක් වෙයි. විවාදයක් ඇති කලෙහි බලාපොරොත්තු කඩවීම වෙයි. බලාපොරොත්තු කඩවීම ඇති කලෙහි වෙහෙස වෙයි. මෙසේ හේ කලහයද විවාදයද බලාපොරොත්තු කඩවීමද වෙහෙසද තමා තුළින්ම දකිමින් ඒ දෘෂ්ටියද අතහරි. අනෙක් දෘෂ්ටියක්ද අල්ලා නොගනී. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ හැර දැමීම වෙයි. එහිලා අග්ගි වෙස්සන යම් ඒ මහාන බමුණු කෙනෙක්
ඇතම් දෘෂ්ටියක් මට රුස්නේය. ඇතම් දෘෂ්ටියක් මට නොරුස්නේය. යන මේ දෘෂ්ටිය ගත්තාහුද ඔවුන් අතුරෙන් නුවණැති පුරුෂයෙක් මෙසේ සලකා බලයි. මාගේ යම් ඇතම් දෘෂ්ටියක් මට රුස්නේය, ඇතම් දෘෂ්ටියක් මට නොරුස්නේය යන ඒ දෘෂ්ටියක් වේද, ඉදින් මා ඒ දෘෂ්ටිය දැඩිව පරාමර්ශණය කොට එයට ඇතුළුව මෙයම සත්‍යය අන් සියල්ල හිස්සයයි ව්‍යවහාර කරන්නේ නම් මට දෙදෙනෙකු සමග කලහයක් වන්නේය. යම් මේ මහණ බමුණෙක් සියල්ල මට රුස්නේ යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගෙන ඇද්ද, යම් මේ මහණ බමුණෙක් සියල්ල මට නොරුස්නේය යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගෙන ඇද්ද, මේ දෙදෙනා සමගම මට කලහයක් වන්නේය. මෙසේ කලහයක් ඇති කලෙහි විවාදයක් වෙයි. විවාදයක් ඇති කලෙහි බලාපොරොත්තු කඩවීම වෙයි. බලාපොරොත්තු කඩවීම ඇති කලෙහි වෙහෙස වෙයි. මෙසේ හේ කලහයද විවාදයද බලාපොරොත්තු කඩවීමද වෙහෙසද තමා තුලින්ම දකිමින් ඒ දෘෂ්ටියද අතහරි. අනෙක් දෘෂ්ටියක් අල්ලා නොගනී. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ හැර දැමීම වෙයි. මේ සංවාදය තුල කාලීන වටිනාකමක්ද ඇතැයි කිව යුත්තේ අපෝහ න්‍යාය සීමාන්තිකව අගය කරන නූතන දාර්ශනිකයින්ගේ ඇතැම් මිත්‍යා සංකල්පයන් ගැන සලකා බැලීමේදීය. ආචාර්ය ටී.ආර්.වී. මූර්ති මහතා මාධ්‍යමික දර්ශනය නිර්වද්‍ය බව පෙන්වීමට ඉදිරිපත් කරන පහත සඳහන් අදහස් ඒ සංවාදය හා සසඳා බලනු වටී. ශුන්‍යතා නම් වූ අපෝහ න්‍යාය අපගේ සංකල්ප තුළ ඇති ප්‍රායෝගික නැතහොත් ඡන්දානුගත අභිනතිය මගින් සත්‍යය මුවහ කරන්නා වූ අවරෝධයන් ඉවත් කරන්නකි. එය වනාහි සත්‍යයේ ප්‍රතිෂේධනයක් නොව හුදෙක් සත්‍යය ආවරණය කරන කෘතිම හා ආනුසංගික අවරෝධනයන්ගෙන් මුදාලීමයි. ශුන්‍යතා යනු නිෂේධ කිරීමකි. එබැවින් එය සත්‍යයෙහි අනන්ත අවාචක ප්‍රතිජානක බව තහවුරු කරන්නකි. වරහන් ඇතුලේ අංක 160 පිටුව. සිද්ධාන්ත විවේචනය තවත් සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමක් නොවේ. විවේචනය හුදෙක් සිද්ධාන්තයක යථා තත්ත්වය හා එහි සැකැස්ම පිළිබඳ දැනුවත් වීමක් මිස අලුත් සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමක් නොවේ. මේක ඇත්තටම අර මේ සිද්ධාන්තයම විවේචනය කිරීම සංදර්ශනය කර දැක්වීමක්, මුල සහ අග ගටා දැක්වීමක්, මැද සහ අග ගටා දැක්වීමක්. ඉතින් මේ විදිහේ තමයි මූල්‍ය මාධ්‍යම කාර්යකාව මුළු පොතම සංග්‍රහ වෙලා තියෙන්නේ. එහෙම එක එකක් ගැටලා නිෂේධනය කරනවා මිසක් ඒකේ මේක කළ යුතුයි කියලා කියන්නේ නැහැ. ලෝකේ පහළ වෙච්ච හොඳම තර්ක පොත තමයි නාගාර්ජුන පාදයන්ගේ මේ මූල මධ්‍යම කාරිකාව. ඉතින් පස්සේ ඒක එයාගේම තර්කයෙන් හිටගත්ත ගෝලියෝ කිව්වා අපේ ගුරුනාංශය අරකට හොඳයි මේකත් හොඳයි කියවට කරන්නේ මේකයි කියලා කිව්වේ නැහැ. නාස්තික වාදයක් මිසක මේක සංදර්ශනයක් කරනවා මිසක් ස්වතන්ත්‍රයේ ඉදිරිපත් කරේ නැහැ කියලා ඒගොල්ලෝ ඒක බොඳ කරලා දැම්මා. ඇත්තටම ගැඹුරෙන් බලනකොට නාගාර්ජුන පාදයන් කරේ මේ අද්වෛත වේදාන්තය නිෂේධනය කරලා බුදුරජාණන් වහන්සේ කියප එක මේක කරපන් කියලා කිව්වේ නෑ. ඒක එහෙම තිබ්බා. ඒ නිසා මේක මේ අසංගතිල රත්න මහත්තයා කරන මූල මධ්‍යම කාරිකා පොත පිළිබඳ විග්‍රහයදී තියෙනවා. මේක ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මේ අද්වෛතයේ බොරුවක් කියලා. අද්වෛත කියන්නේ ද්වේතාවේ නැතිවම සදා අද්වෛතය අල්ලා ගන්නවා කියන එක තමයි Hindu වේදයේදී මන් දන්නේ පොඩි දන්නම හැටියට ශංකර ආචාර්ය කෙරුවේ. එළ බුදුහාමර නිෂෝධිනේ කරා. බුදුජානනාංශයේ දෙක අතාරින්න කිව්වා. අල්ලා ගන්න එකක් කිව්වේ නැහැ. ඒගොල්ලෝ කිව්වා දෙක අතාරිනවා නම් අද්වෛතයේ ද්වේතාවේ අතාරිනවා අද්වෛතය අල්ලන්න කියලා අලුත් වචනයක් හොයාගත්තා. බුදුන්සේ කීප පොලකම ද්වේතානුපස්සනා සූත්‍රය එතන දෙකක ගැටුම විශ්ල කරා. හැබැයි මේ දෙක මැද අල්ලගන්න යමක් පෙන්වුවේ නැහැ. දැන් මේ Hindu ආගමේ මේ වෙනකොට මෝරලා තිබුණා සෑහෙන්න අද ඉන්න බෞද්ධ සමාජයට වැඩිය ඒගොල්ලෝ තේරුම් ගත්ත මේ දෙකක ගැටීම බුදුජානසේ විවේචනය කරා ඒකේ අපිලිගත්තා. ඒකල දෙකක් නැහැ කියන පදයෙන් අද්වෛතී කියන පදයක් අදලා
ඒක තමයි බ්‍රහ්මයා කියන්නේ. ඒකේ තියෙනවා නිර්ගුණ සහ සුගුණ කියලා මට්ටමක්. එහෙම නැත්නම් අනිදස්සන සහ නිදස්සන කියලා මට්ටමක්. එහෙම නැත්නම් ප්‍රතිෂ්ඨාපක සහ අපතිට්ඨික මට්ටමක් තියෙනවා. ඒක තමයි අපිත් කියන්නේ කියලා අන්තිමට බෞද්ධයන්ට හිතා ගන්න බැරුව ගියා මේ මොකද්ද කියන්නේ කියලා. ඒකට තමයි ඔය මූල මධ්‍යම කාරිකාව ලිව්වේ. ලිව්වට මොකද මූල මධ්‍යම කාරිකාව ලියපු නාගාර්ජුන පාදයන්ගේම ගෝලියෝ කිව්වා අපේ ගුරුනාංශී තියෙන දේක් විචනය කරුවා මිසක් අලුත් දෙයක් හොයාගත්තේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ කිරුවේ බුදුරජාණන් වහන්සේම ආයේ පෙන්නලා තිබ්බේ අලුතෙන් මතයක් ඉදිරිපත් කරේ නැහැ. ඒක නිසා තර්කයක තියෙනවා ස්වතන්ත්‍රවාදේ සහ ওই සංදර්ශනවාදේ කියලා දෙකක්. සංදර්ශනවාදේ කියලා කියන එක ඒකම නෙවෙයි වචනේ මට මතක් වෙයි. මෙයා කියන දේ මුලැමැද ගැටලා පෙන්නනවා උඹ කියන්නේ බොරු කියලා. හැබැයි උඹ මේකයි ඇත්ත කියලා කියන්නේ නැහැ. අර කියපු කතාව මුලක ගැටෙන්නේ නැහැ, ගැටෙනවා. කියන දේ පැවැත්මක් නැහැ කියලා බොරු කරලා පෙන්නනවා. නාස්තිකයි. නමුත් අලුතෙන් දෙයක් මේ වෙනකොට කරපන් කියලා කියන්නේ. ඒකට කියන්නේ මේ මිනිස්සයා නාස්තිකවාදී විශ්ලේෂණයක් කරේ කියලා. ඉතින් ඒ නිසා නාගාර්ජුනගේ මේ මූල මධ්‍යම කාරිකාව පොත පිළිබඳව අද ඕනම විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. හැබැයි යල් පැනව පොතක් විදිහට ඉගෙන ගන්න. හැබැයි ඒ වුණොත් ඉදිරිපත් කරපු අලුත් මතයක් නැහැ. කොටි විශේෂයෙන්ම මේ මහායාන බුද්ධ ආගම පිළිබඳව ඉන්න හොඳ විවේචකයෝ පෙරදින විශ්වවිද්‍යාලයේ දාර්ශනිකයන්සේ අදත් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ බුද්ධ ආගම අල්ලන්නේ නැහැ. Hindu ආගම බොරු කරනවා, කතෝලික ආගම බොරු කරනවා. ඒ ඔක්කොම නාගාර්ජුනගේ පොතෙන් සිද්ධ වෙනවා. ඒ වෙලාවට කල යුත්තේ මේකයි කියලා මධ්‍යම ප්‍රතිපදා පෙන්වන්නේ. ඒක නාගාර්ජුන පාදයේ පෙන්වෙන්නේ නැහැ. ඒක බුදුහාමර පෙන්නලා තියෙන එකනේ. ඒක හයිලයිට් උනේ නැහැ. බුදුහාමර පෙන්නපු දෙයට ඉඩාරවණ්ඩයි මේක කරන්න කියන එක උනේ නැහැ. ඒ නිසා අදත් බෞද්ධයන්ට විශේෂම විපස්සනා කරන අයට ප්‍රසිද්ධම අභියෝගයක් තමයි ওই Hindu ආගමේ උගන්වන අද්වෛතය කියන එක. ඉතින් ඒකට ඥානানন্দ ස්වාමීන් මේ වගේ තැනකින්වත් කිට්ටුනා මිසක්කා ඔය ප්‍රශ්නේ අරගෙන නැහැ. මේ සංකල්ප සහ යථාර්ථ කියන පොතේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නැහැ. හැබැයි මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට මුහුණ දීපු අවස්ථාවක් උපුටා දැක්වීමක්. ඉතින් ඒක ඥානানন্দ ස්වාමීන්ගේ තියෙන අභියෝගාත්මකව ප්‍රකාශයක්. නමුත් මේක මෙතනින් දුර්ලභමක් හොයාගෙන බුදුරජාණන් වහන්සේගේ දුර්ලභමක් හොයාගෙන බුද්ධ ආගමත් පළවලා හැරලා ඉන්දියාවෙන් බුද්ධ ආගම මකන්න හේතු වෙච්ච මම ටිකක් ද්වේෂයෙන් කතා කරනවා වෙන්නේ නැති මේ සංකර්ගේ මතය ගැටෙන්න ගියේ නෑ ඥානানন্দ හාමුදුරුවෝ. ඥානරාම ස්වාමීන් කියෙත් නෑ. මොකද ඒක නිකන් බරපතල වැඩි වගේ නිකන්. ඒක කඩා ගන්න බැරි තරම්. ඉතින් අද ඒ වෙනුවට අද ඉන්න නරේන්ද්‍ර මෝඩි වගේ කට්ටිය කියනවා අපිට බුද්ධ ආගමත් එක්ක කී ප්‍රශ්නයක් නැකට යන්න පුළුවන් කියලා. හැබැයි අපි පිටිපස්සෙන් එන්න. එච්චරයි වෙනස. අපිට පුළුවන් බුද්ධ ආගමත් එක්ක වැඩ කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ගැටුමක් නැහැ. හැබැයි අපි ඉස්සර වෙන්න ඈ. ඕගොල්ලෝ පිටිපස්සෙන් එන්නෝ කියලා අර බුද්ධ මතය අකුළු වල සාක්කුවේ දාගෙන ආයසරයක් දේවවාදයේ එහෙම නැත්නම් බ්‍රහ්මවාදයේ ඉදිරිපත් කරන්න යනවා. ඒකට කතා කරන්න ওই කිසිම කෙනෙක් ලංකාවේ අද නැහැ. මොකද කතා කරන්න මේ විපස්සනාවේදී හම්බ වෙන ඒ මධ්‍යම ප්‍රතිපදාව දෙක අතහැරියාට මජ්ජේ මන්තාන ලිප්පති කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒකෙන් තමයි ඥානানন্দ සාංශේ නිවනේ නිවීම දේශනා ඉවර කරන්නේ. මජ්ජේ සූත්‍රයේ කියනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙක දැනගෙන මැදත් නොඇලී කියලා බුදුරජාණන්සේ හරියටම මේට වැඩි බොහොම සාර්ථකයි ඒ උත්තරේ. ඒ උත්තරේ මෙතන වෙන්නන්නේ නැහැ. ඒ උත්තරේට ඉඩ තියලා මේක නතර වෙනවා. මොකද්ද මේ concept and reality එක. ඔය dialectic materialism කියලා කොමියුනිස්ට් ධර්මය දිනු කරා මේ කතාව භෞතික විද්‍යාවට ගැලපෙනවායි කියලා. දෙකක ගැටීමෙන් thesis antithesis and synthesis කියන එක දෙකක ගැටීමෙන් අලුතෙන් ස්පාක් එකක් එනවා. ඒ ස්පාක් එක තමයි විද්‍යාව දිනුව කියන්නේ. මේක ආධ්‍යාත්මයට ගන්න එපා. මේක මනසට බෑ. භෞතිකවාදයේ කියලා බටහිර හිටපු එර්ගෝ කොගිටෝ සම් කියලා මේ මම වෙමි ඒ මොකද මම හිතන හින්දා කියලා කියපු රනේ ඩෙකාට් භෞතිකවාදයේ ගන්න මේ විද්‍යාවට පල්ලියට දෙන්න දර්ශනය කියලා කඩාගත්ත තරමට භෞතික විද්‍යාව දිනුනා. දැන් ආයෙත් මේ දෙක එකතු වෙනවා මයින්ඩ් සයන්ස් හරහා. ඒකෙදි අමිත් ගෝස්වාමී වගේ කට්ටිය physics of the soul කියලා ආත්මයේ භෞතිකත්වයක් පෙන්වන්න හදනවා.
ආත්මය කියලා කියන්නේ නාම ධර්මයේ භෞතිකත්වයක්. මේක කිට්ටු ප්‍රයත්නයක් ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතු කරනවා නිවනේ නිවීමේදී පස්ස කියන චෛතසිකයේ පටිඝ සම්පස්සයයි අදිවචන සම්පස්සයයි කියලා නාම කොටසක් තා රූප කොටසක් තියෙනවා. ස්පර්ශයට අදාළ වෙන රූප කොටස පටිඝය හරහා ස්පර්ශය හරහා අපිට මේ මම පය ගැටෙන්නේ වම දකුණ කියලා පෙන්වනවා. අදිවචන සම්පස්සයක් කියනවා වම ගැටෙනකොට වම කියලා නමක් දානවා. දකුණ කියලා නමක් දානවා. ඉතින් ওই දෙකේදී පටිඝ සම්පස්ස අදිවචන සම්පස්ස බුදුජානසෙ බොහෝම ලස්සනට මහා නිදාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ ගෙනහැර දක්වලා තියෙනවා. මෙතෙන්ට එනකොට ඥානানন্দ ස්වාමීන් ඉච්ඡර ගියේ මේ concept and reality. මේක ලිවි 60 ගණන් වලනේ. ඊට පස්සේ 80 ගණන් වෙනකොට 90 ගණන් වෙනකොට නිවනේ නිවීම දේශනාව පැකිලීමෙන් යුක්තව තමයි ඥානানন্দ ස්වාමීන් පෙළඹෙන්නේ. බෑම කියනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කමක් නැහැ. මේ අද ඉන්න මේ විශාල මීත්‍රිකල ඉන්න පිරිසයි ධර්මායතන පිරිසයි අභිධර්මයට යට වෙලා ලයිස්තු කටපාඩම් කරගෙන නිවන කියන එක පිස්සු කැරිනවා. ඒ ලයිස්තු කටපාඩම් කරන්න අභිධර්ම දේශනා කරන්නත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි මුල්ුනේ. නැත්නම් ලොකු ස්වාමීන්ගේ නම කියලා තමයි එහා කන්දේ පටන් ගත්තේ ඔය සෙල්ලම. ඒවා ඉතින් නම් කියන්න යන්න හොඳ නැහැ. මොකද ඒ පුදුලිය සම්මැරලා නැති ඉඳා. එතකොට ඥානানন্দ ස්වාමීන් දැම්ම නිවන ගැන කියන්නේ. ඥානানন্দ ස්වාමීන් මේක පොඩ්ඩක් ඉස්සරහට ගෙනිච්චා. එකක් ඔය කියන මේ මහා නිදාන සූත්‍රයෙන් ගෙන හර දැක්වුවා පස්ස චෛතසිකේ නාම ධර්මයක්. ඒකේ තියෙන රූප කොටසක්. පටිඝ සම්පස්සේ කියලා. පටිඝ කියන්නේ ගැටුම නෙවෙයි එතන. නිකන් එකට පිළිමැදීම කියලා. අදි වචනේ කියලා එකක් තියෙනවා. ඒකට වෙන වචනයක් කියනවා පටිඝ සම්පස්සේම තියෙනවා ආකාර ලිංග නිමිති උද්දේශ කියන නම. උද්දේශ කියන්නේ කෙනෙක් තව එකකින් වෙන් කළ නම් කරන ක්‍රමය. ඒකට කියන්නේ අදිවචන සම්පස්සේ කියලා. ඉතින් අදිවචන සම්පස්සේ තමයි නාමය කියලා කියන්නේ. අටුවාචාන් වංශයේ කිව්වේ නැමෙන ගතිය නිසා නාමය කියලා. යමක් දෙසට නැමෙන නිසා නාමය කියලා. ඥානানন্দ සෝයක මා බොළඳ වචනයක්. පටිඝ අදිවචන සම්පස්සේ කියලා කියන්නේ දෙයක් තව දෙකකින් වෙන් කර අනන්‍යතාවය හඳුන්වා දීම නිසා මිනිසු නාමකරණයක් කරනවා. ඒ නැත්නම් උද්දේශ කරනවා. ඒ නාමකරණයකින් නුතු මිනිසුන්ට ජීවත් වෙන්නම බෑ. කියන්නේ සමාජගත මිනිසයාට දේවල් නම් කරන්න නැතුව ජීවත් වෙන්න බෑ. තනි වෙන මිනිසයාට දේවල් නම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කාටවත් කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මිනිසයා මේ දේවල් නම් කිරීම හඳුනාගත්ත මිනිසයා තනි වෙන්න බයයි. එයා හැම වෙලාවෙම ඉන්නේ සෙනගත් එක්ක කතා කරගෙන මිනිසුන්ට කියලා දීගෙන අනම්මනම් බයිලා කියාගෙන ඉන්නවා. හැබැයි මේ තමන් මේ නාමකරණය හරහා සමාජස්කරණය හරහා කුලයා කෙරේ වැඳිලා ගණයා කෙරේ වැඳිලා හොදන්න බැරි ගුවක් ගා ගන්න බව සමාජසගත වෙන මනුස්සයර තේරෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙක් දන්නවනම් මේ නාමකරණය අවශ්‍ය වෙන්නේ දෙන්නෙක් වුණොත් විතරයි. නාමකරණය අවශ්‍ය වෙන්නේ ආචාර ධර්ම වලට විතරයි. නාමකරණයක් අවශ්‍ය වෙන්නේ සමාජශීලී වෙන මනුස්සයට විතරයි. ඒ නිසා සමාජශීලී නැති පොඩි බබාට අවුරුදු 6 දක්වා මොනම දෙයකටවත් නමක් නැහැ. එයාව නමක් දා ගන්නවා එයා. ලොකු වෙන්න අම්මලා තාත්තලා 6 4 කියලා දෙනවා. ඊට පස්සේ උකට ගන්න බෑ. කවදාවත් ආයෙ උකට ගන්න බෑ. ඒකයි මේ ධ්‍යාන සහ අධ්‍යාන කියන දෙකේ වෙනස. ධ්‍යාන කරනකොට මොනම දෙයක්වත් නම් කරන්න යන්නේ නැහැ. දේවල් වෙන් කරන්න හදනවා. අධ්‍යාන කරනකොට දේවල් නම් කරනකොට අනිවාර්යයෙන් මේකට බැඳෙනවයි කියන එක මෙන්න මේ වාදෙදි පෙන්නනවා. යම් කිසි කෙනෙක් කියනවා මට සියල්ල එපා වෙන සුළුයි කියලා බුදුහාමුදුරුවෝ එපා වෙන සුළු කියන මූල ධර්මයට ඔබ බැඳෙන්නේ නැද්ද කියලා. උඹ සියල්ල එපා වෙනවා කියන එක උඹේ මතය. උඹ ඒකට බැඳිලානේ. ඔව්. මේක මේ සමාජගත සත්‍යයට තේරෙන්නේ නැහැ. එයාට ගෑණියක් ඕනේ. එයාට පවුලක් ඕනේ. එයාට සල්ලි ඕනේ. එයාට නිශ්චල චංචල දේපොළ ඕනේ. ඉතින් ඒක තියාගෙන ආනවා මම නැති කරන්න පුළුවන්ද කියලා. කරන්න බැරි නෑ චින්තාමේ වශයෙන්. හැබැයි බැස ගන්න බෑ. ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක දැනගත්ත රාණි ඩෙකාට් කිව්වා ඒ පැත්ත ගන්න එපා. විද්‍යාඥයෝ මේ භෞතිකවාදී විතරක් ගන්නකෝ. ඒකට ඩයලෙක්ටික් මෙටීරියලිසම් එහෙම නැත්නම් ද්විඝටනාත්මක භෞතිකවාදය කියන එක පෙන්නලා ඒකේ තමයි අර රූපේ මං ඇඳලා තියෙන බෙඩ් ස්ප්‍රින්ග් එකක් කරකිලා එන්න උඩට යන කතාව තියෙනවා. ඉතින් ඕකේ ඉංග්‍රීසි පොත කියවන්න මට හම්බුන්නේ නැහැ. මට මතක නැහැ මගේ පුස්තකාලයක තියෙනවද කියලා. පස්සේ යනවා පුළුවන් තරම් කියුවා මේ කොමියුනිස්ට් ධර්මය හරහා
වඩන්න හදන මේ භෞතික දියුණුවේදී ද්විඝටනාත්මක භාවය පෙන්වන්නේ thesis antithesis synthesis. පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුමේ උගන්වන කිව්වා ඇහැට රූපයක් වදිනකොට පෙනීම සිද්ධ වෙනවා. ඒකට කිව්වේ ద్వාර ආරම්මන තදුවපන්න. base element, strike element and ignition element කියලා. ඕක තමයි හැමතැනම සිද්ධ වෙන්නේ. ඇහැට රූප බලන්න බෑ. ඇහැට රූපයක් වදින්න ඕනේ. ඒ රූපේ කනට වැදුනට මොකුත් වෙන්නේ නැහැ. ඇහැට වැදුනට පස්සේ විඥානේ තිබුණ නැත්තම් පෙනීම සිද්ධ වෙන්නේ නැහැ. ඇහැට රූපේ වදිනලා විඥානේ තිබ්බොත් පෙනීම නම් වූ ස්පාක් එක ඇති වෙනවා. මේ භෞතික විද්‍යාවක්. නමුත් ඔතන ස්පර්ශය හට ගන්නවා. ඒ ස්පර්ශයේ කොටසක් රූප ධර්ම කොටසක් නාම ධර්ම. ඊට පස්සේ මේ නාම ධර්ම කාටද විස්තර කරන්න ගිය මිනිහන කවදාවත් නිවන් දකින්න බෑ. මොකද ඉංග්‍රීසියට මචං විස්තරේනේ පැටලෙන්නේ. කාටද කියලා දෙන එකනේ. ඒකම ඒ විස්තර කිරීමම highlight කරලා පෙන්නනවා මහසිසාරට කොහොම හරි විස්තර කරපන්. විස්තර කරන ඔබ තැනකට කේල් ගහට කොටපු කොට්ටෝර වගේ ඔබ හිර වෙන වෙලාවක ඔබ විස්තර කරන්න බැරි තැනකට එනවා. ආනපනි නැති වෙලා යනවා. රූපේ නැති වෙලා යනවා. අන්න ඒකට විස්තර කිරීමේ කටයුත්ත පච වෙන හැටි විස්තර කිරීම කමඨාන් සුද්ධ කිරීමේදී කරගෙන යන විස්තරේ නැති වෙන හැටි දකින්නේ කියලා දෙනකොට තේරෙන්නේ පස්චිම භාවිකයට විතරයි. අනිත් උකම කියන ඉතින් භාවනා කරනකොට මොනවක් කර නැති වෙච්චාම කොහොමද කරන්නේ? දැන් මං ඉස්සරහට යන්නේ කොහොමද? දැන් මට මොකද වෙන්නේ? මම මොකද කරන්නේ? ඉතින් යා හරි විපිලිසර භාවයකටපත් වෙනවා. මොකද එයාට නැති කිරීම නෙවෙයි ඕන කරලා තියෙන්නේ. අර විස්තර කිරීම හරහා එයා අහුවෙලා තියෙන්නේ ඒ ද්විඝටනාත්මක බවට. නමුත් ද්විඝටනාත්මක භාවයේ තියෙන අහුවෙන බව පේන්නම ද්විඝටනාත්මක භවෙන්ම දියකර හැරීම ඥාන සංසේ විදසුන් දේශනා පොතේ පෙන්වලා දෙන්න උත්සාහ කළා. ඒ පොත මම ඉන්න වෙලාව කියපුවා නෙවෙයි සුගුණ සාරසංශිකේ ආර්දනාවට සීමාවේදී කියව බණ. ඒක මහසී ක්‍රමයේ සෑහෙන දුරට අනුමත කරනවා. ඒක liverලා පස්සේ මේක ඉංග්‍රීසියට දාලා බුරුම භාෂාවට දැම්මා. බුරුම භාෂාවට දානකොට මම ගොඩාක් සම්බන්ධ වුණා. මම බුරුම දන්නවට නෙවෙයි අර බුරුම හාමුදුරු කෙනෙක් ගෙනලා බුරුම තානාපතිත් ගෙනලා පොත්ච්චු ගාලා අපි බෙදලා දුන්නා. ඒකෙදි මට තේරුණා ඥානන්ද සාංශිකේ විකාශයක් පේන්න තියෙනවා. අපි මේ රූපයක් දාගෙන රූපයක් කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ උඟාක් වෙලා යනකොට රූපේ පිට තියෙන එකනේ. ඊට පස්සේ දකින්න කියලා මෙනෙහි කරනවා. දකින්න මෙනෙහි කරනකොට මනාපමනාප දෙක මෙනෙහි කරනවා. මනාපමනාප දෙක මෙනෙහි කරනකොට ඇතුළට යනවා. ඇතුළට යනකොට මනාපමනාපෙන්නේ රූපේ දැකීමෙන්ද, සද්ද ඇහිීමෙන්ද, ගන්ධ රස පහස වීමෙන්ද කියන එක මතක නැතිලා යනවා. හැම මගුලක්ම අපි විනිශ්චය කරන්නේ මනාපමනාප දෙකේ. මේ මනාපමනාප දෙක නැත්තම් කම්මැලි. මනාපදම දෙක නැත්තම් මනුස්සය භාවනා දාලා ගාලා යනවා. ඒ කියන්නේ නිවන එනකොට මිනිහා නිවන දාලා යනවා. මනාපමනාප දෙක කියලා කියන්නේ රාගේ. මනාපමනාප දෙක ගෙවෙනවා කියන්නේ විරාගේ. විරාගයට යනකොට කතා කරන්න දෙයක් නැහැ. අර විස්තර විභාගේ එහෙම නැත්තම් අර කියපු ආකාර උද්දේශය කරගන්න බැරුව යනවා. ආස්වාද ප්‍රසාද දෙක සම වෙනවා. කම්මැලි වෙනවා. නාමකරණයක් කරගන්න බැරි වෙනවා. මේ මමද මේ කතා කරන්නේ රූපෙද කතා කරන්නේ ඇහැද කතා කරන්නේ කියන එක දන්නේ නැතුව මෙන්න මේ දැක දැන තමන් විසින්ම අටවා ගන්න ලද මේ ද්විඝටනාත්මක බව යෝගාවචර විනාඩි 15න් විනාශ කරනවා. හැබැයි ඒක යෝගාවචර දරන්න බෑ. ඒ තරක් ඉක්මන් භාවනාව. ඒක අහුවෙන්නේ කමඨාන් සුද්ධ කරනකොට. කමඨාන් සුද්ධ කරන ගුරුන්වහන්සේට මේක තේරෙන්නේ. මේ මනුස්සයා කොහොම හරි නම් දෙන්න හදන මේ ආස්වාසය මේ ප්‍රස්වාසය. ඒක දිගට කරන යන ටික වෙලාවකින් ආස්වාස් ප්‍රස්වාස් දෙක අතර වෙනස අඩු වෙනවා. මේක අඩු වුණාට පස්සේ කම්මැලිකම කොච්චර වැඩි වෙනවද කියනවනම් ආස්වාස් ප්‍රස්වාස නැති වුණා කියන තරමට යනකම් අපේ හිත පච වෙනවා. අපේ හිත අතරමං වෙනවා. අපේ හිතට නිවන කිට්ටු වෙනවා. ඒකට මම ආයනේ අගය කරන එක නගෙන භාවනා කැඩිලා සතිය නැහැ ආනාපානෙ නැති වෙලා එද්දස් නැහැ කම්මැලි වෙලා නීරස වෙලා අනේ මට බැලෙන් භාවනා කරන්න මම වෙන ගුරුවරයෙක් ගාවට යනවා කියලා යනවා. ඒක වෙච්ච නැති කවුරක්වත් නැහැ මේ භාවනා මධ්‍යස්ථානේ හෝ වෙන භාවනා කිසි කෙනෙකුට එහා පැත්තට යන්න බෑ. මොකද එහා පැත්තට යන්න මම ඉන්න eBay. මම නැති කරලා තියෙන දැන් අධිවචන සම්පස්සේ මම නැති කරලා තියෙන උද්දේශයෙන් මම නැති කරලා තියෙනවා. ඒ යෝගාචරයට පේන්නේ සීදීනස ගැනීමක් වගේ. යෝගාචරයට පේන්නේ ඒ පටන් ගත්ත දේශන විලාසය
කියාපෑම එහෙම නැත්නම් නාමකරණය උද්දේශය අධිවචන සම්පස්සය තරන්න බෑ හිතින්න බෑ උසාවියේ නිකන් ඉංග්‍රීසි උසාවියක් වෙනවා සිංහල මිනිස්සුෙකුට ග්‍රීක උසාවියක් වෙනවා මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැතු වෙනවා. එයාට තේරෙන්නේ නැහැ මේ නිවනයි කිට්ටු වෙන්නේ මේ ආපෝහක ගතියයි නැති වෙන්නේ ද්විඝටනාත්මක බව නැහැ. දැන් දකින්න රූපෙම තමයි හිත කියන්නේ. දකින්න රූපයයි හිතයි දැකීමයි කියන්නේ මමයා තමයි. ඒක දිය වෙනවා. ඒක සෑහෙන දුරට සාර්ථකයි ඔය මේ විදසුණු උපදේශ පොතේ. ඒක ඥානදාමරෝ කියපු දෙයක් නෙවෙයි ඥානදාමරයෙන් කියවිච්ච දෙයක්. ඥානසාංශික ප්‍රകൃතිය එහෙම කියන්න කැමති නැහැ. විශේෂයෙන් මහසි ක්‍රමයේ අගය කරන්න කැමති නැහැ. මොකද අතන පැහැදිලිවම මේ නාමකරණ ගැන කතා කරනවා. ලේබල් කිරීම ගැන කතා කරනවා. එහෙම නැත්නම් මෙනෙහි කිරීම ගැන කතා කරනවා. කතා කළා ක්‍රමයෙන් මෙනෙහි කරගන්න බැරි තත්ත්වයට එනකොට ලබනාත්මයක් පතන ආත්මයක් පතන සයිකියාට්‍රිකලි වීක් මිනිස්සු භාවනාව තැල්ල යනවා. පස්චිම භාවිකයා විපස්සනාව තියෙන කරන් තියෙනවා යකෝ මෙච්චර ඉක්මනට මම නැති වෙනවනේ මෙච්චර ඉක්මනට මේ රූපේ තියෙන සටහන් ආකාර උද්දේශ නැති වෙනවනේ මේක තමයි ක්‍රමයේ කියලා එයා සියල්ල අමතක කරලා එහෙම නැත්නම් කියනවා නම් මම අමතක කරලා භාෂාව අමතක කරලා කියා ගන්න ඕන කමක් නැහැ පයින්නවා ගෙම්බෙක් පැන්නා වගේ වතුරට ජබොස් ගාලා ඒ වුණා නම් ඒ මනුස්සයාට ඥානාරාම ස්වාමීන් කියනවා එයා භාවනා කරන්න අවශ්‍ය මානසිකත්වයේ හදාගෙනයි භාවනා කරලා තියෙන්නේ. ඒක අම්පිටේ රාහුල හාමුදුරුවෝ වචනෙන් කියනවා නම් මාත්‍යෝ මහානකම් කරවන්න රහත් වෙලා ඉන්න ඕනේ කිව්වා. ඔය මහානකම් කරලා රහත් වෙන්න නම් බෑ. රහත් මහාන වෙන්න ඉස්සෙල්ලා රහත් වෙලා හිටියොත් මහානකම කරන්න පුළුවන්. මං කියන්නේ ඒ සමහර රහත් කියලා. හැබැයි මෙතෙන්ද තමයි ගියේ. හැබැයි කිසිම කෙනෙක් මේ වාදයේ සංකර්ත කියන තරම් ඉන්දියාවේ දැන් තියෙන Hindu කෙනෙකුට කතා කරලා කියන තරම් බෑ. මට ගිය සුමානේ වල තියුණා අපේ සුදස්යාමඳුරෝ වෙසක් උත්සවයේට ඒ ස්වාමි කෙනෙක් ශංකරාචාර්යගේ ගෝලයෙක් මේ වේසාක පූර්ණමිය ගැන කතා කරනවා. එයා මේ අද්වෛතයයි බුදුරජාණන්සේ කියන මධ්‍යම ප්‍රතිපදාවයි Hindu කට්ටිය මාර්ගයෙන් කියලා දෙනවා බෞද්ධයන් දිරවන්නේ නැහැ. බෞද්ධයන් තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ අපි බුද්ධ ධර්ම ලොකුයි කියාගෙන යනවා. හැබැයි ඒකෙමුත් බුද්ධ ධර්ම හරියාගෙන එනකොට මිනිස්සු දුවනවා. ඒ කියන්නේ නිවන අවබෝධ වෙගෙනට මොහොත දුවනවා. කම්මැලි කිය. කම්මැලි වෙන්න හේතුව ද්වේතාවයත් අමතක කරනවා මැදල්ලන්නෙත් නැහැ. උබෝ අන්තේ විදිත්වාන අන්ත දෙක කාමසුකල්ලිකාණ යෝගේ අත්තිකිලමතාන යෝගේ අතහැරලා මැද ගන්නේ දෙක අතහරින්න. හැබැයි මැදත් ගන්නේ අල්ලන්න නෙවෙයි. ඒක තමයි නිවනේ නිවීම දේශනාවේ අන්තිම ගාතාව. උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිපති සෝ භූමි බ්‍රාහ්මනෝති යෝධ සිබ්බනි මච්චගා. අර මැද තියෙන සිබ්බනිය අන්ත දෙකක් අල්ලලා ගැට දාලා තියෙනවා. ඒක කපලා ඒ කපපු මැද අල්ලන්නෙත් නැහැ. ඉතින් මේ මිනිස්සයා පාහරෙක් වෙනවා එතකොට. මේ කියන්නේ දෙකත් අතහැරලා මැදත් අතහැරනකොට උඩ හොඳ කුණුවarp කතාවල් තියෙනවා. ඉතින් මේ වගේ තබාවල කියන්න විදියක් නැහැ. කිව්වොත් ඔක තේරෙනවා. නමුත් ඒක බුද්ධ ආගමෙන් වෙන නිසා මම කට පරිසම් කරගන්නවා. ඉතින් ඒ නිසා දෙක අතරින්න ඕනේ. හැබැයි අර අද්වෛතයක් අල්ලන්න එපා. මම මේකට උදාහරණයක් වශයෙන් කියන්නම්. මේ පොත ලිව්වේ විශ්වරත්න. මේ ළඟදී ඇවිල්ලා පොත පිළිගන්නලා ගියා. මේක කියවලා ධම්මසරණ හාමුදුරුවෝ මට කිව්වා මෙයා මෙන්න මෙහෙම කියනවායි කියලා. පස්සේ මට ඇත්ත පොත කියවන්න වෙලාවක් හම්බුනේ. ධම්මසරණ හාමුදුරුවෝ කියපු නිසා මෙයා මෙහෙම මේ කියූප එක මම ඕගොල්ලන්ට කියනවා විශ්වරත්න මෙතන හිටියනම් මම හොඳයි මේකට. යමෙකුට තම සති බලය මුල් කරගත් බලපස සමුතුලිත වූ බොජ්ජංග ධර්ම දෙපස වැඩි ක්‍රියාත්මක කෙරේ නම් අන්ත දෙකට පොදු වෙන තාදී ගුණය අත්දකින්න ඇත. ඔන්න වාක්‍ය හදන්න බලන්න. ඒක සෑහෙන දුරට හරි. මෙම මධ්‍යම ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වන අද්වෛතයේ අතහැර ද්වෛතයේ අතහැර අද්වෛතයේ තුල සිත්ගත් විටදී සමාවෙන්න මෙම මධ්‍යම ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක අද්වෛතයේ අතහැර ද්වෛතයේ තුල සිටගත් විටදී මනසේ අපවිත්‍රතාවයට මෙතෙක් උපකාරී වූ ක්ලේශයන් නිරෝධයටපත් වී ඇති නිසාම ප්‍රභාසර සිතව මතුවී පෙනෙන්නට පටන් ගන්නා බව ඔබට මනාව දර්ශනය වීම සිදු කරයි. අද්වෛත අතහැරලා ද්වෛතය අල්ලන්නේ කියලා.
සමාවෙන්න ද්වෛතය අතහැරලා අද්වෛතය අල්ලන්නේ කියලා කියනවා. මේක තමයි Hindu ආගම බදා ගන්න බුද්ධ ආගම අතාරින්න කියන එක. මේක තමයි මෙයා ශංකර් කිව්වේ. මෙයා බුද්ධ ආගම දකින්නේ Hindu නස්සස්ත්‍රය තුලින්. මේ ළඟදී ඇවිල්ලා පොත්ති ඔක්කොම මට බාර දීලා මම දුන්නා සතිමත් මුතු පොත ගෙනියන්න බලන්න කොච්චර සතිය තේරුම් ගන්න තියෙනවද කියලා. තේරුම් අරගත්තට මේ ඊළම තියෙන අද්වෛතය අතහැර සමාන ද්වෛතය අතහැර අද්වෛතය තුල සිටගත් විටදී මනසේ අපවිත්‍රතාවයට වෙන්න ඕනේ. මෙතෙක් උපකාරී වූ කෙලෙෂයන්ගේ නිරෝධයට පත්වී ඇති නිසාම ප්‍රභාසර සිතව මතුවී පෙනෙන්නට ගන්නා බව ඔබට මනාව දර්ශන වීම සිදු කරයි. අද්වෛතය අල්ලපුවා නිවන් දකින්න. කිසිම බෞද්ධයෙකුට මේක අල්ලන්න බෑ. දැන් මේ ඇල්ලුවොත් අල්ලන්නේ මෙහෙම තමයි. මේක තමයි තර්කයෙන් යන්න පුළුවන් තැන. නමුත් මේ කියන්නේ අද්වෛතය අගය කරලා. බුදුහාමුදුරේ එපා. ඊට අවුරුදු 600කට පස්සේ පහළ වෙච්ච මේ ශංකර අල්ලගෙන අද මුළු බුද්ධ ආගම ලංකාවේ තියෙන එතන. විශේෂයෙන්ම දර්ශනය හරහා බුද්ධ ආගම අල්ලන්න හදන කට්ටිය, නස්සත්‍රය හරහා බුද්ධ ආගම අල්ලන්න හදන කට්ටිය. ඉතින් මේක වෙනවනම් ආයේ කවුරුත් ඕනේ නැහැ බුද්ධ ආගම මකන්න ඉන්දියාවේ. මේක කියනවනම් කවුරුත් ඕනේ නැහැ බුද්ධ ආගම මකන්න ලංකාවේ. ඉතින් මේ හුඟක් අවංකව වැඩ කරන මිනිස්සෙක් මම මේ මනුස්සයාට මඩ ගහන්න කියනව නෙවෙයි. ඇවිල්ලා මෙතන එහා පැත්තේ වැසිකිලි හදන්න ඔක්කොම පවර්ලා ගියා. පුදුමාකාර මේ පසුබිම කතෝලික ඔය කටුව පිටි පල්ලිය ගාව තමයි. ඉතින් මෙයාගේ තාත්තා හොඳම මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය දාන්න නසත්‍රකාරී. ඒ මනුස්සයා බෝම්බේ පුපුරන වෙලාවේ පල්ලිය ගාවින් යනවා. ඒ ගිහිල්ලා එන වෙලාවයි. කකුලේ මොනවද වෙලා තිබුණා තේරෙන්න බෑ. වැදුනම කරුවට තේරෙන්නේ නැහැ. හරියට මේ කකුලේ මෙතනින් බුලට් එක ගිහිල්ලා මේ පැත්තෙන් එළියට ගිහිල්ලා. කෑල්ලක්. පස්සේ තමයි දැක්කේ තරම් වේගෙන් වැදිලා පස්සේ තමයි දැනේ කෑල්ලක් එහා පැත්තෙන් ගිහිල්ලා. මෙයා එයාගේ පුතා මේ මම මිනිස්සු ගැන ඇත්තටම කතා කරන හොඳ නෑ ස්වභාවය. ඒ ඉඩම මට පූජා කරා. එතන පල්ලිය ඉස්සරහා භාවනා මධ්‍යස්ථානයේ ගියොත් ඔබ වහන්සේට කචල් වැටෙනවා. ඒක ඉතින් මීගමුවේ තන ඌ හදාගෙන මේ අත්දීප භාවනා මධ්‍යස්ථානය කියලා දැන් භාවනා උගන්වනවා. මෙතන ඉන්න ඔක්කොටම වැඩි දක්ෂයි වැඩේ කරන්න. නමුත් දක්ෂතාවයේදී ආ ගිහිලා තියෙන තැන බලන්නකො. ද්වෛතය අතහැරලා අද්වෛතය අල්ලපුවාම මෙතන මධ්‍යම ප්‍රතිපදාව ප්‍රභාසර හිත මේ අල්ලන්න එපයි කියපු එක මේ මජ්ජේ සූත්‍රයේ කියාපු එක ඉතින් මෙයාට දැන් මේක කියලා දෙන්නේ කොහමද? කියලා දෙන්න විදියක් නැහැ. මිනිහා ගෙන්නලා කියදායක උඹ පැහැදිලිවම බුද්ධ ආගම පාවා දීලා තියෙනවා කියලා. ඔය මෙතන ඉන්න අපේ සංඝයාට මේක තේරෙන්නේ නැහැ. සංඝයාට ඒ තරම් අර ගිහිල්ලා කෙලවරට ගිහිල්ලා නැහැ. ඒ නිසා Hindu කට්ටිය අපිට මේම කරනවා. උල මොනවද මේ බැඳගෙන පැවිදිලා කරන්නේ? මේගොල්ල Hindu ආගමේ පැවිද්ද ආවේ මේක ඉගෙන ගන්න ඕන නිසා. ආදී Hindu ආගමේ මේ පැවිද්ද තියෙනවා. අපි වගේම සිවුරු අඳිනවා. ඒ වගේම මේගොල්ලෝ එක තැනක නොකිය කුල බේදේ කියන එක අයින් කරනවා. දැන් මෙතෙන් දෙන කුල බේදේ තියාගන්න බෑනේ. ඒකල කියනවා ගාන්ධි කියන්නේ පාහරේ. ගාන්ධි තාමත් කුල බේදේ සලකුවයි කියලා. ඉතින් මේකද අපේ මේ යුගයේ අභියෝගේ. මේ යුගයට ගියොත් අපිත් ඉන්දියාවේ බුද්ධ ධර්ම නැතුව වගේ නැති වෙයිද? නැත්නම් ලංකාවේ ඉන්න මෝල් වහන්සලා මේක තේරුම් ගනීද? මේක තේරුම් ගන්නට මේ ටිකක් උත්සාහ කරලා තිබුණා අසංගතිල කරත්තා. එහි මම මේ පොත කියවනකොට මට නිව්සීලන්ත වල ඉඳද්දි ක්‍රයිස්ට් චර්ච් වල ඒ ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා මෙන්න මෙතනයි ධම්මජීව හාමුදුරුවෝ තියෙන ඔබ වහන්සේ දන්නවා මේක මට තේරෙන්නේ නැහැ. මෙන්න මේ පොත කියවන්න කියලා මම කිව්වා. ඊට පස්සේ කිව්වා මේ පොත ගන්න. අරගෙන කියවන්න. දැන් මයි ළඟ තියෙනවා මූල මධ්‍යම කාරිකා පිළිබඳ මේ විවේචනය. ඉතින් මේකට ආරාධනා කරලා මේකට ඇඩ්‍රස් කරා නම් ඥානන්ද හාමුදුරුවෝගේ යුග මේවරක් සිද්ධ වෙනවා. ඥානන්ද හාමුදුරුවෝ මේක ගත්තේ නැහැ. දැනගෙන ගත්තේ නැද්ද? එහෙම නැත්නම් අදාළ උනේ නැද්ද? දැන් නමුත් අපි ඉන්නේ එතන දැන්. අද්වෛතය අතහැරලා ද්වෛතය අතහැරලා අද්වෛතය අල්ලන්න එපා. මැදත් අල්ලන්න එපා. ඉතින් ඒකට නිකන් මේ අරකට නැහැ මේකත් නැහැ සයිස්යනේ තියෙන කොයිද බුද්ධ ආගම හිටින්නේ? කොයිද සිංහල බුද්ධ ආගම තියෙන්නේ? කොයිද උඹේ තියෙන ගුණ චරිතය තියෙන්නේ? උඹ මොකද්ද හදන්නේ? මේක කතා කරන උඹ දෙන්න පිස්සු හදෙනවා. ඉතින් සාධාරණයි. ඒ චන්ද්‍රරත්නම්සෝ පිස්සු සනීප කරන්න හදනවා. කරන්න බෑ. මොකද අවංක භාවනා කරන හැටි පිස්සු හැදෙන්නේ.
ඔය මේ පැත්තට මේ පැත්තේ අල්ලපේකට පිස්සු වෙදෙන්නේ නැහැ. ඒ උට අල්ලන්න එකක් තියෙනවනේ. කොයි යත්තේ අල්ලන කොමේ යන්තේ දෙකම අතල්ලා ඉන්න එකට පිස්සු. මොකද ඌට තේරුම් අරගන්නේ නැහැ මේ මොකද්ද මේ බුදුහාමුදුරු කිව්වේ කියන එක. ඒක කෙනා නිකන් කරකොලත් ඇරියා වගේ. ඇඩ්‍රස් නැති වුණා වගේ. ඒ නිකන් මේ අත ගාපුවත්තක් නැහැ, පය ගාපුවත්තක් නැහැ වගේ. ඉතින් ඥානන්ද හාමුදුරු අපි අරන් ගියා. අරන් ගියේ වටවලල්ලේ. කාරණාව හරියට කියලා නෙවෙයි. කාරණාව හරියට කියලා ශංකරාචාර්ය බුදුහාමුදුරු මැකුවා. සම්පූර්ණ බුද්ධ ආගම මැකුවා. මේ දැන් ආයසරයක් ඔය මෝඩිගේ පැමිණීමත් එක්ක මම දන්නේ නැහැ කොච්චරක් ඒක දේශපාලන ප්‍රශ්නයක්ද කියලා. මෙයා ආයෙත් කියනවා බුද්ධ ආගමටයි හින්දු ආගමටයි එකට යන්න පුළුවන්. ඇත්තටම හින්දු ආගම නාස්තික නැහැ. පිළිම කඩන්නේ අනම්මනම් මුකුත් කරන්නේ නැහැ. බුදුහාමුදුරුත් අරගත්තා දසවෙනි අවතාරය කියලා දාගෙන මල්ලේ. ඒගොල්ලෝ යනවා. මේ ළඟදී කරපු කතාව මම එදත් කිව්වා මේ සාකච්ඡාවේදී ගිහිල්ලා බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඇති කරලා ලුම්බිනියේ සුප්‍රබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා තේසන් දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති කියලා තමයි මේ මොඩි කතාව දෙන්නේ. නමෝ බුද්ධාය කියලා පටන් අර ගන්නවා තුන් සැරයක් නමෝ බුද්ධාය කියලා කතා ඉවර කරනවා. ඒක සිංහල ආමරු කෙනෙක් තමයි තේරවාදී ආමරු කෙනෙක් තමයි මුල් වෙන්නේ. නමුත් ඔක්කොම හින්දු සුප්‍රබුද්ධං ප්‍රබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා මේ තියෙන ධම්මපද කතාව. අපේ ආමදුරු පොලිටික්ස් කරනවා. ඉතින් මොකද්දෝ එකට අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මොකද්දෝ පෙරලියක. ඒ නිසා ওই තියෙන මතවාද මේ කියන විදිහට මට සියල්ලම එපා වෙනවයි කියලා හෝ මට සියල්ලම ඕන වෙනවයි කිව්වොත් ඕන වෙනවයි කියන මනුස්සයාට කලහයක් ඇති වෙන හැටි බුදුහාමුදුරු කියලා දෙනවනේ. මට එපා වෙනවයි කියන එකට ඒ ධර්මේ එපා වෙන්නේ නැහනේ. එපා වීම එපා වෙන්නේ නැහනේ. මේක තේරුම් ගන්න බෑ. ඇස් දෙක පේන්නේ නැහැ. ඇස් දෙකට සෝභා සන්දර්භේ ලෝකේ මූනේ Tamanda දැක ගන්නට බෑනේ. බලන්නේ ඒසියාව කැඩපතට බීලා. උඹ ඇස් දෙක උඹට කවදාවත් පේන්නේ නැහැ. උඹ ඉන්නේ මේ එපා වෙච්ච එක නම් උඹට එපා වෙච්ච බවක් තියෙන බව පේන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා යකෝ එපා වීම උඹට එපාලා නැහනේ. සියල්ලමට හොඳයි කියන එක උඹට එපා වෙලා තියෙන්නේ. මේක අල්ලන්න බෑ. මේක අල්ලනවා කියන එක තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඔය ණය විපස්සනාවත් තර්ක ඥානෙවත් එහෙම නැත්නම් අනුමාන ඥානෙවත් නෙවෙයි. ඒක මාචීසයිඩෝ සාංශේ අනුමාන මේතන ගන්න මාචීසයිඩෝ විශේෂ චැප්ටර් එකක් වෙන් කරලා තියෙනවා. අනුමාන ඥානිතා වැදගත්. හැබැයි කවදාවත් ප්‍රත්‍යක්ෂයට ඉස්සරහින් තියන්න එපා. හැබැයි අනුමාන ඥාන නැතුව මේ ශංකර පළක් දාන්න බෑ. ශංකර අපට ගහන්නේ නිවන් දැකලා නෙවෙයි. අපි විම දාලා පාගනවා. බුදුජානනාංශේ ශංකර එන්නේ ඉස්සලා අවුරුදු 900කට ඉස්සලා මේ කතාව කියන්නේ. මෙව දන්නේ නැහැ බෞද්ධයා එහෙම කතා කරන්නේ නැහැ. බෞද්ධයා කියන්නේ පෙට්‍රෝල් ගණන් කියලා. ගෑස් නැහැ කියලා. අරක දියව මේක දියව කියලා. ඉතින් ඒ නිසා අපිට මේ ඔක්කොමත් ඇස්සේ මේ පොත කියවීම හරහා අපිට අද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඥානන්ද සංසි කොච්චරක් දුරට මේකට අඩුම කොටම පහේ හදලා තියෙනවද? උඹට ඕන නම් කැවුම් පුච්චන කාපන්. හැබැයි කනකොට උඹ නැහැ. කන කෙනා හිටින්න බෑ. ඉතින් අර Hindu ආගමේ කන කෙනාට පොඩි සීට් එකක් තියෙනවනේ. අද්වෛතය කියලා වාඩි වෙන තරක් තියෙනවා, ප්‍රතිෂ්ඨාවක් තියෙනවා, නිදර්ශනයක් තියෙනවා. අපි එක කියනවා ඉතින් අනිදර්ශන නම් අපතිට්ටි නම් කවුද ඔක යන්නේ? ඒක මේ යන්න ඉස්සෙල්ලම සීදීනස ගැනීමක් තියෙනවා. ඉතින් ඒක බුදුජානනාංශය සඳහන් කරන්නේ දිට්ඨින් ඡානුපගම්ම සීලවා දස්සනීන සම්පන්න. මෙන්න මේ දර්ශනේ තියෙනවා නම් එයාට විපස්සනා තේරෙනවා. එයාට කමඨාන සුද්ධ වෙනවා. ඒකයි වල්ප මේ අම්පිටි රාවලාවුන් කියන්නේ මාත්‍යෝ මහානකම් කරන්න රහත් වෙලා ඉන්න ඕන. මහානකම් කරලා රහත් වෙන්න නම් බෑ. මොකද යන්නේ අර මැටි අදහස තියාගන්නේ. ඒකම තමයි. ඒක අටුවාචාර්යන් වහන්සේ කියනවා අපේ තියෙන මේ භවංග හිත තමයි උපදින කොටක් තියෙන්නේ මරණ කොටක්. ඒක වෙනස් වෙන්නෙම නැහැ. ඒක සාමාන්‍යයෙන් තේරවාදී පිළිගන්න දෙයක්. භවංග හිත කියන්නේ මේ අපි දන්න එකට වැඩිය අඩිය තියෙන මට්ටමක්. ඒක අවුරුදු 80ක් ජීවත් වුණා 100ක් ජීවත් වුණා ඒක වෙනස් නැහැ. ඒක එහෙම තමයි කියන්නේ. කියන්නේ යා කියනවා එයත් සාස්ත්‍රවාදයක් බාර අරන් තියෙනවා.
භවංග චිත්තේ. එහෙම නැත්නම් ආලේ විඥානය කියලා මහා යාන බුද්ධ ආගමේ තියෙනවා. මොකද ඒක කියන එක මම නෙවෙයි කියන එකනේ බුදුහාමුදුරුවෝ මෙතන මේ කතා කරන්නේ. මේගොල්ලෝ මේක මම කියා ගන්නවනේ. මගේ කියා ගන්නවනේ. මගේ ආත්මේ කරගන්නනේ. බයිලාවක් කරගන්න හදනවනේ. ඉතින් මේක ඔප්පු කරලා දෙන්නේ තර්කයෙන්ද? තර්කයෙන් ඔප්පු කරන්න දෙන්නෙක් ඉන්න එපා. නෑ දෙන්නෙක් ඕනේ නෑ. උඹ ගැලවියක්. එතකොට පසේ බුදු වෙන්න කියන වගේ කතාවක් කියන්නේ. සම්මා සම්බුදු වෙන්න අමාරුයි. මේකේ ලෝකේ ඔක්කොමලා වාද කරලා ගට කරන්න හදනවා. ඒ කරනකොට භාෂාවට අවු වෙනවා. ඝණයට බැඳෙනවා. කුලයට බැඳෙනවා. ඒක නිකන් ගැටුමක් ඇති කරනවා. ගැටුම ඇති කරන හැටි මේක කොච්චර ලස්සනට කියනවද බලන්න. බුදුරජාණන් වහන්සේ කලහ බලාපොරොත්තු කඩවීම වෙහෙස දැනෙනවා. අද ඉන්න ආමුදුරන දැන්ලා තියෙන කලහේ බලන්නකෝ. හාමුදුරන්ගේ බලාපොරොත්තු කඩවීම බාට බුද්ධ ආගම නැති වෙලයි කියලා. ඉතින් කොච්චර වෙහෙසෙන්ද ඉන්නේ බලන්නකෝ. ඒ වෙහෙසට හේතුව ඇමරිකාවද, රුසියන් යුද්ධෙද, චීනෙද, නැත්නම් පසුගිය රජ කරපු පවුලද? හතරක් තියෙනවා කියන්නේ. ඉතින් හාමුදුරුවෝ ඊටාම තර්කානුකූලව මේවා කිය ඉන්නවා. හැබැයි මම මගේ පොඩකම මගේ තකතිරුකම කියාගන්න බෑ. ඒක නිකන් නාස්තිකවාදයක් වෙනවා නෙමෙයි. මම නම් මොඩේයි ඉතින් මං ආඩක් කියලා වැඩක් නැහැ නේ කියලා. ඉතින් දැන් මේ වෙච්චි දේශපාලන මේකෙන් පස්සේ දැන් නම් කියන්න ගියාම මේ මිනිස්සු මටත් ගහනින්ද මං කියන්නේ මේ අරගලයේ මිනිස්සු රජයට වැඩිය කැතයි කියලා තේරුම් ගත්තට පස්සේ තේනවා මේකට ගිය තකතිරුවෝ ඕකේ මොනව කරන්නේයි. අපි කෙරුවේ කාලේ පුරාවට භාවනා කරා. භාවනාවට පුළුවන් තරම් කට්ටියට ආර්දනා කරා. ඕකෙන් හොයන්න බෑ. උඹ දැනගන්නේ මේ විඳවන්නේ උඹේ තකතිරුකමට. එතකොට අරයට මෙහාට වගේ දෙන්න උත්තර දෙන්න කතාවක් නැහැ. ඒකින් අපි අදහස් කරන්නේ දේශපාලන න්‍යායක් තියෙනවා ආර්ථික න්‍යායත් ඒක ටි කරගත්තා වේගේ. නමුත් සංඝයාට යෝගාවචරයට මොකක්වත් ගන්න දෙයක් නැහැ. ওই වෙච්ච දේවල් වලින් කිසිම නපුරක් හෝ හොඳක් වෙලා නැහැ. මොකද මේක වෙලා තියෙන තමන්ගේ තකතිරුකම. ඒක නිසා ඥානানন্দ ස්වාමීන් වහන්සේ සෑහෙන්න අවසලා එළියට දැම්මා. ඒ කියන්නේ වේලු ටික හැදුවා ලණුව ගෙතුවේ නැහැ. අපිට පුළුවන් මේ අඹරලා වෙලුවෙන් ලණුව අඹර ගන්න කියන එක ඒක ඇත්තටම වෙන කෙනෙකුට කරලා දෙන්න බෑ. නමුත් මේ පෙන්නන කරුණු ටික ඉතාමත්ම වැදගත්. මේ බෞද්ධයා ඔය මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ශංකරාචාර්යට. මොකද ශංකරාචාර්ය මේක ගෙනහැර පෑමෙන් අපි ඒක හන්දිස්ථානයකට ආවා. Hindu කට්ටිය කියන ශංකරාචාර්ය khයවා Hindu ආගම බුද්ධ ආගම ගෙනත් දාගත්තා. මේකට කුල බේදෙත් නැති කරගත්තා. පැවිද්දක් ගෙනත් දැම්ම කියලා ඒගොල්ලෝ බයිනවා. බෞද්ධයා කියනවා ශංකරාචාර්ය Hindu ආගම ආයේ මුස්ලිම් නෑ බුද්ධ ආගම ආයේ Hindu ආගමට උරාගත්තයි කියලා. අපි ඉන්නේ ඒක අවුරුදු දැන් මේ වෙනකොට 1500ක විතර ඉතිහාසගත වෙච්ච තැනක. ආයසරයක් ඇවිල්ලා තියෙනවා Hindu ආගමේ කියන අද්වෛතයත් බුද්ධ ආගමේ තියෙන ද්වෛතාවේ අතහැරීමත් කියන දෙක අතර සමානකමක්ද තියෙන්නේ නැද්ද කියලා. ඉතින් මේ ලියවිච්ච පොතේ මේ වචනේ මට අරගෙන පෙන්නන්න වෙච්ච එකට මම ඇත්තටම නිග්‍රහ කරන්න හදනව නෙවෙයි විශ්වාසතට. මේ නක්ෂත්‍රයෙන් බැලුවොත් ද්වෛතය අතහැරලා අද්වෛතය තුළට යනකොට ප්‍රභාසර සිත හම්බ වෙනවා. වැඩි හරි. Hindu වෙනවා. බ්‍රහ්ම පදාර්ථයට යනවා. අපි ගිහිල්ලා දිව්‍යඥාසෙත් එක්ක සදාකාලේ සැතපෙනවා සාමේ කුමාරයා. ඉතින් හරීම විචක්ෂණයි. මේක ලියලා තියෙන ඉතින් මං හිතුවා අතර මේක දැක්කේ පෙන්නුවේ මේ සරණහාමුදුරුවෝ. පස්සේ මම මේක මේ කියවන ගියා මේකට අල්ලන්න බැරි වෙයිද කියලා 17 වෙනි පිටුවේ කළු අකුරෙන් දාලා තියෙනවා. ඊට ඉස්සලා තියෙන තව පස්සේ තියෙන වාක්‍යයේ තියෙන ප්‍රබුද්ධ භාවය බලන්න. එතකොට මේ මිනිස්සයා නිවන් දැකලා වගේ ගිලියන්නේ. එමන්ජ අපිට දානයක් දෙන මිනිස්සෙක්. දැන් දවස් 4 ඉස්සලා ඇවිල්ලා මේ පොත් ටික පූජා කරලා ගියා. මේ ධම්මජීව හැමෝටම මේ පොත පිළිගන්නලා තියෙනවා. සතිපාසල ගැන කතා කරන්නේ. නමුත් ගියේ අපිට වැඩි කෙනෙක් තැනකට ගිහිල්ලා ද්වෛතය අයින් කරලා අද්වෛතය අල්ලගන්නේ කියලා ලිව්වා. ඉතින් අපිට තියෙන වගකීමක් දැන් මේ පොත හදන එක නෙවෙයි මේ මිනිස්යාව ගෙන්නලා කතා කරලා බලන්න මේ දන්න දෙයක්ද කියන්නේ කියලා. මේ බලන මං කියන පිටුව ඒක කියන්නේ මට නේ එතකොට නම් වෙන්නේ මාහට සතියේ බලමයි මේ වටහා දුන් ගෞරවාදරණීය පූජනීය කර්මස්ථානාචාර්ය මේචර නිසනවන අරණ්‍ය සීනාසනේ වැඩවසන මහා නායක දූරන්දර අවසරයි පූජ්‍ය උදේරිකම ධම්මජීව මාහිමිපාණ්ඩ මේ පොත ඉදිරිපත් කරන ධර්ම කාරණා පෞජෝපහාරයක් වෙත්වා.
අද්වෛතය අතහැරලා ද්වෛතය අතහැරලා අද්වෛතයට යන්න. ඔන්න පූජෝපහාරය. හරිද? ඕගොල්ලෝ කරන්නේ ওই ටිකම තමයි. ඔය hina වෙන එකෙක්වත් දැනගෙන වැඩ කරනවා නෙවෙයි. ඔය මට කරන්න පූජා කරන්න හදනයි කියලා ඔය පුදන්නේ ඕක තමයි. ඉතින් ඒක මම දැනගන්න ඕනේ මිනිස්සුගේ බොක්කෙම තමයි කරන්නේ. හැබැයි ඔන්න කරන දේ එසේම ශාසන කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට සමත් ආයු බල නිරෝගීතාවයේ අත්පත් වෙත්වා සාදු සාදු සාදු. මේ බොරු කරන්න හදනවත් කරුණාවක් නැතුවත් මෛත්‍රියක් ඇතුනේ. නමුත් අර කඩුව හම්බුනොත් වඳුරට ඌ ගහන්නේ මැස්සට තමයි. වදින්නේ රජ්ජුරවන්න. ඒකේ දෙකක් නැහැ. ඒක නිසා කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ. විශ්වාස කරන කියන්නේ අවිශ්වාස කරනවා කියන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න. විශ්වාස කරන්නේ මේ මනුස්සයා තියා මම එක්කවත් විශ්වාස කරන්නේ නැති එකේ ඒ කාටවත් උදව් කරන්න බෑ. මේ වැඩිපුර ගියොත් හොඳ වෙලාවට මේ වගේ කක්ක යනවා වාත පිට වෙනවා චූ යනවා. ඒක අහුවෙනවා. ඒක කියලා දෙන්න පුළුවන් වෙන්නේ සංකරාචාර්යයට පින් සිද්ධ වෙන්නේ. බුදුහාමරගේ මතයෙන් මේක ඔප්පු කරන්න බෑ. මේ වරද්ද ගැනීමilla ප්‍රමාණ කරන්න පුළුවන් වෙන්නේ ඔන්න බලාපන්. ඕක තමයි වෙලා තියෙන්නේ. අර ගාථා පද 41ක් ලියලා තියෙන සංකරාචාර්ය. ඒකේ මේ අද්වෛතය ගැන කියමනක් තියෙනවා. ඒ කියවන පණ්ඩිත ශාන්සේ පැයක් විස්තර කරා බුරුමේදී. කියලා කිව්වත් මේක කිව්වොත් උඹලා මත් වෙයි. තන්නේ කර බුද්ධඝම මකන්න ගහපු එකක්. හැබැයි ඒ සුප් එක බිව්වොත් බඩු තමයි. ෂුවර් තමයි. අපි මේ කොහෙද ඉන්නේ මොනවද මේ කරන්නේ මේ ජීවිත පරිත්‍යාගයෙන් අම්මා අප්පයි කියලා විපස්සනාට කැපෙලා වැඩ කරන අපට මේ ඉස්සරහට යනකොට හම්බ වෙන අභියෝගයට කලහ විවාද බලාපොරොත්තු සුන්වින් වුණා නම් එහෙනම් අද්වෛතය අල්ලලා කලහ විවාද බලාපොරොත්තු සුන්වින් වෙන්න එකකින් දෙපාය මෙතන උට තමයි පිස්සු වැදෙන්නේ පිස්සු වැදෙන එකට සනීප කරන්න බෑ කවදාකවත් හිතන්න එපා ඒක මම ඉස්සර ඒවා හිතුවේම නෑ මං කිව්වා සතියේට මම හිතුවා ඔක්කොටම කපරාරු ගහගෙන යන්න පුළුවන් කියලා. දැන් නම් හොඳට තේරෙනවා එnde ඉස්සරලම පස්චිම භාවිකයාට සතිය දීපු ගමන් පට ගාලා තේරෙනවා. හැබැයි නොදින්නත් උට තේරෙනවා. සතිය ලැබීමෙන් උට ලොකු දෙයක් වෙන්නේ නෑ. උටට ප්‍රකාශ කිරීමේ ශක්තියක් විතරයි ලැබෙන්නේ. දෙන්න නම් බෑ. අනික මිනිස්සු කොච්චර ගත්තත් ඔය සයන්න කියන අකුරයි තියන්න කියන අකුරයි යයන්න කියන අකුරයි විතරයි අල්ලන්නේ. එයා පැත්තට යන්න බෑ. මොකද ඒගොල්ලෝ ඇතුලෙන් ඉන්නේ අර දැඩි මේ විශ්වාසයේ. එයා දන්නේ මම ඉන්නේ මේ වගේ වන් සියල්ල හොඳ නැහැ කියන විශ්වාසයක් මයි ළඟ තියෙනවා. අත්තිකිලමතාන යෝගේ. සියල්ල හොඳයි කියලා විශ්වාසයක් මයි ළඟ තියෙනවා. කාමසුකල්ලියෝනික එයාට තේරෙන්නේ නැහැ. ඔන්න දීගණක් ඇවිල්ලා කෙලිම බුදුහාමරට කියනවා අනේ සංස මට සියල්ල එපා වෙලා තියෙන්නේ. හොඳයිනේ. ඒකට මේ එපා වෙනවයි කියන තීරයක අතාරින්නේ නැහැ නේ. ඒකට කැමැත්තක් තියෙනවනේ. කොච්චර ඌර මරන්න වලිගෙන් අල්ල නැටි බලන්නකො බුදුහාමුදුරුවෝ. උඹට සියල්ල එපා. නමුත් සියල්ල එපයි කියන මූල ධර්මයට සියල්ල කැමැත්තක් තියෙනවානේ. ඒකල කරකෝල ගියාට පස්සේ දීගණකට තේරෙනවා බුදුහාමුදුරුවෝ පිළිගන්නේ මගේ මතෙමයි කියලා. සියල්ල එපා කියන මතය දරාගෙන ඉන්න එක ඒකට ආස වෙන්නේ නැහැ. මේ මතයට මිනිස්සු ආස වෙන්න අඩුයි සියල්ල මනාපයි කියන මතයට මනාප වෙනවට වැඩිය කියනකොට දීගණක් කියන කැරකිලා ඉල ආයත් බුදුහාමුදුරු කියන්නේ එකමනේ. ඒ කැලේ කියවන්න බෑන පුළුවන් නම් අර ස්වාමීන් වහන්සේ කියනවා බලනකොට මං කියන එක වෙන්නේ කියන්නේ කියලා කියනවා. ඒ කියන්නේ ඒ මතේ අල්ලගත්ත මනුස්සයට කොහෙන් හරි අර පිළිහුඩු සුවඳ ඒක ගඳ එනවා. බුදුරදුන් මෙසේ වදාළ කල්හි දීගණක පරිබ්‍රාජකයා මෙසේ කීය. භවත් ගෞතමයෝ මගේ දෘෂ්ටිය හුවා දක්වති. භවත් ගෞතමයෝ මගේ දෘෂ්ටිය ඉහළින්ම හුවා දක්වති. එහෙත් එසේ නොවන බව ඔහුට ඒත්තු ගියේ බුදුරදුන් අනතුරුව වදාළ පහත සඳහන් විග්‍රහයෙන් පසුවයි. ඒකට හේතු වෙන්නේ මීට ඒවිත ඉස්සල වාක්‍යයේ පරිච්ඡේදයේ එහිලා අග්ගිවේශන සියල්ලමට නුරුස්නේ යන මෙබඳු වාදයක් මෙබඳු දෘෂ්ටියක් ගත් යම් අහවමනෝ වෙද්ද ඌගේ මේ දෘෂ්ටිය නොඇලීමට සමීපය. මට සියල්ල එපා වෙනවයි කියලා යම් දෘෂ්ටියක් තියෙනවා නම් සියල්ල ඕන වෙනවයි කියන දෘෂ්ටියට වැඩිය එපා වෙනවයි කියන දෘෂ්ටියට අකමැති වෙන්න තියෙන ඊට වැඩි. මේ සයිකොලොජි එකක් බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මනුස්ස හැටි. ඉතින් ඕක තමයි මං කිව්වේ කියලා කියන ඒකට අග්ගිවේශන. සියල්ලේ පාවීම කියන මූල ධර්මයට කැමැති වෙනවා. ඒ මනස ඒකයි දීගට පරිත්‍යාග කරන්න. නමුත් ඒක උට අතහරින්න ලේසි කියලා කියනවා. ඒකයි බුදුන්සේ ඉස්සලා කාමසුකල්ලි කාණ යෝගේ විස්තර කරලා ඊට පස්සේ අත්තිකිලමතාන යෝගේ විස්තර කරනවා. අත්තිකිලමතාන යෝගේ තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කරවත පුරුවයි කියලා කෙරුවේ. ඒක වැරදි බව හැබෑව. නමුත්
චූල සීනාද සූත්‍රේ කරපු සේරම ලියලා තියෙනවා. ඒකල කියනවා ඒ රූක්ෂ ප්‍රතිපත්තිය රකින්න මිනිස්සු 90%ක් අගය කරනවා කියලා. ඉතින් අද අරණ්‍ය වාසී භික්ෂුන් 100%ක්ම රූක්ෂ ප්‍රතිපත්තිය. නමුත් ලාභයක් ලැබුවොත් පේන්නේ නැහැ. අර අල්ලගත්ත මතේ කිඹුලා මොකද්ද බදාගත්තා වගේ බදාගෙන වද දීදී ඉන්නවා. බුදුජානනාංශිකනක අතහරින්න ලේසි බං. සියල්ල ඕනයි කියන එක අල්ලුවට වැඩිය අතහරින්න ලේසි කියලා. ඒ බව අපේ අරණ්‍ය වාසී සංඝයාට තේරිලා නැහැ. ඒගොල්ලෝ ඒක අල්ලගන්න හදනවා. අපි ගමේ හැමදෙරොන්ට වැඩිය වෙනස්, කතෝලිකයිට වැඩිය වෙනස්, හින්දියාට වැඩිය වෙනස්, මුස්ලිමයිට වැඩිය අපි පොරවල් කියලා ඉන්නවා. නමුත් මේක අතහරින්න පුළුවන්. අතහැරපියව අතහැරලා කොහෙද යන්නේ? කාමසුකල්යාන කොටද? අද්වෛතද නෑ. අතහැරියා විතරයි. අතහරින්න බෑ. මොකද මේකට කොහෙන් හරි පින් කරන්න ඕනේ. මොකක් හරි පින් කියලා කියන්නේ පවේ අනිපැත නෙවෙයි. පිනින් කියලා කියන්නේ යටින් සපෝට් එකක් නැත්නම් ප්‍රතිෂ්ඨාවක්. ඒ ප්‍රතිෂ්ඨාව රැක ගන්න හදනවා. ඒක භාෂාවෙන් රැකෙන්නේ වෙන මොකකින්වත් රැකෙන්නේ නැහැ. ඒ ප්‍රතිෂ්ඨාව ලැබෙන්නේ භාෂා ව්‍යවහාරයේ. ඉතින් භාෂාව කතා කරන්න ගියොත් අහු වෙනවා. ඉතින් බුද්ධ ධර්ම පැතිරෙන්නේ ආගමෙන් තමයි. ගැව්වෙත් ආගමයා ගැව්වෙත් අපේ ශංකරාචාර්යත් ඔකෙම තමයි. ඒකට උත්තරයක් දුන්න ඇත්තටම නාගාර්ජුන පාදු. මෙන්න මේ කාරණාව නිසා කියනවා එයා අලුතෙන් දියුනේ සාන්දෘෂ්ටික සංදර්ශනය කරලා පෙන්වනවා මිසක් අලුතෙන් ඉදිරිපත් කරේ නැහැ. අලුතෙන් ඉදිරිපත් කරන දැන් නැහැ බුදුහාමුදුරුවෝ ඊට අවුරුදු ගානට ඉස්සලා කියලා තියෙන්නේ. ඔබ කියන එක වැරදි කියන එක පෙන්වනවා. නාගාර්ජුනගේ ගෝලියම නාගාර්ජුනට පෙන්ලා දුන්නා. ඔබතුමා හොඳ ගුරුවරයෙක් තමයි අපි ඔබ වහන්සේෙන් තමයි පැවිදි වෙන්නේ. නමුත් ඔබතුමා විරුද්ධ වුණාට මේක හොඳ නැහැ කියලා මොකද්ද කරන්න කිව්වේ නැහැ. ඒ මොකද හේතුව මේ මහායානෙන් මේක පෙන්නකොට ථේරවාදයටත් වැදුනා. නියම ථේරවාදයටත් වැදිලා ලෝකේ ජනගහන 95%ක් මහායාන වුණා. ඒ කියන්නේ බෞද්ධයන්ගේ. ථේරවාදේ 3.4යි තියෙන්නේ. මොකද ථේරවාදේ අච්චර විචිත්‍ර නෑ. අච්චර මේ ගහ බැන ගන්න යන්නේ කලා විවාද වලට යන්නේ. ඔය කොසට දෙල්ලට තම්බන කාලේ ඔය වැත්ත කරලා ඉන්නවා. නාගාර්ජුන අර පැත්තේ ප්‍රධාන සෙබලෙක් බවටපත් වුණා. නාගාර්ජුන එනකන් මහායාන කියන එකක් තිබුණෙත් නෑ. මේකෙන් තමයි හැදුනේ. හැදිච්ච එක විශාල නිකන් ගහක පිළිලයක් හැච්චාම පිළිල හොඳට වැවෙනවානේ. කේල් ගහක් වඳ බහපුවාම වඳ කේල් ගහ අනිත්වට වැඩිය හොඳින් වැවෙනවානේ. වැඩිලා ගියා. ඒක තමයි පේන තියෙනවා කිව්වේ නෑ කිව්වේ බුදුහාමුදුරුවෝ කියපකමයි. ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපක තේරවාද පැත්තෙන් බලන රකින්න තේරවාදේ නිකන් අවචාවට ගියා. මහායාන නැගලා ආවා. මේකෙන් බය වෙන්නවක්වත් පශ්චාත්තාප වෙන්න නෙවෙයි. අපි හරි පාටට ගියා නම් අපි ඔක්කොටම නිහඬ බණක් කියනවා. අපි ඔක්කොටම මේකට උත්තර දෙනවා. ඒක නිසා මේ කෑල්ල මේ අපි දැන් මේකේ පැතිකඩ තුනක් බැලුවා. මුලින්ම පෙන්නන මේ ආපෝහක වාදේ ද්විඝටනාත්මක බව. ඊට පස්සේ ඒක අතහැරලා මැදක් තියෙනවා. ඇත්තටම තියෙන එක අල්ලන්න එපා. මජ්ජේ මන්තා නලිප්පති. මැද අල්ලන්න එපා. හැබැයි අල්ලන්න පුළුවන් කියන කතාව සලායතන විභංග සූත්‍රයේ තියෙනවා. මේ මැදට ගිය ගමන් එතන තියෙන තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය තේරෙනවා. මං කොච්චර මෝඩද කියන එක ඒ මෝඩකම පිළිලා තියෙන විද්‍යාව උඩ කියලා කියනවා. ඒ මෝඩකම අවබෝධ කිරීමමයි විද්‍යාව කියන්නේ. ඒකමයි දැනුම කියන්නේ. එහෙම නැත්නම් පිටින් එන්සයික්ලෝපීඩියා එකක්වත් CD එකක්වත් නෙමෙයි දැනුම කියන්නේ. මම කොච්චර මෝඩද කියන්නේ. ඒක පේන්නේ මැදට ගියාම ඒක අල්ලන්නේ නැහැ. ඒකයි මෙතන බුදුදහමේ කියන්නේ ඔය නාස්තිකවාදී අතහරින්න ලේසි අග්ගවිස්සන. ඒකට අරුවට තියෙනවා යකෝ බුදුහාමර වඩෙන් කරකලා ආයසරයක් මම කියන එකමනේ අගය කරන්න කියලා. ඉතින් මේ කියනකොට මෙතන ඉන්න කට්ටියක ඔළුව තෝන්තු වෙන බව මට පේනවා. ඒ නිසා මම නතර කරන්න වෙලාව හරිද? ඒ වුණත් කවුරු හරි මේ ගැන කියන්න තියෙනවනම් මම මේ කියනකොට කාගාරේ හිතමනාප මේව වුණා නම් ඒ ගැන මම සමා වෙන්න කියනවා. මට ලේසියම කියන එක. හැබැයි හිතමනාප වෙච්ච එකට සමාව දෙන එක ලේසි නැතුව ඇති. මේ වෙන කාට හරි මොනවාරි කියන්න තියෙනවා අපි විනාඩි 5ක් ගන්න පුළුවන්. ඉතින් අපේ සාකච්ඡාව අපි સમાપ્ત කරනවා. දැන් එහෙම කතාවක් නැත්නම් අපි පහලිය කුටියට ගෞරවයෙන් ආරාධනා කරනවා સમાප්තිය සටහන් කරන විදියට. අවසරයි අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පෙනී නොපෙනී එකතු වුණු සදැහැති පිරිසක් අභියස මාතෘකා සපයන්නට ඉදිරිපත් වුණේ අපවත් වදාලා අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ මාහිමිපාණන් වහන්සේ
එසේ බණ පොතින් ඉදිරිපත් කරන්නට යෙදුණු දහම් කරුණු හඬට නැග්ගුවේ පූජනීය චන්දරතන ස්වාමින් වහන්සේ. වැඩි විස්තර සපයමින් දැනුම අපිට ලබා දුන්නේ පූජනීය නායක ස්වාමින් වහන්සේ. සිය සිද්ධ කරමින් අත්පත් කරගත්තා වූ පිනොත්, අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලෝකයේ සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. සද්දනගා කියමු. ඉත්තාවත සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බදං